समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से योच अंतमसा गंधुहन तमंपि मित्तचित्तं भावेय अचरा संग तम मत्तंपि अनिच्च संज्ञं भावेय इदं ततो महफल तरंगति අපේ අවධානයට අද යොමු කරනු ලබන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරවදාරන ලද අංගුත්තර නිකායේ සිහනාද වග්ගයට අයත් වේලාම සූත්‍රයයි. වේලාම සූත්‍රයෙන් බොහෝ කරුණු අප නොදන්නා බොහෝ කරුණු බුදුරජාණන් වහන්සේ හෙළි කරලා තිබෙනවා. තවත් අයුරකින් කියනවා නම් ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකම ක්‍රමෙන් පැහැදිලි කරලා තිබෙනවා. පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා අපට ආමිෂ ප්‍රතිපත්ති පූජා වශයෙන් වෙන් කරගන්න පිළිවන්කම තිබෙනවා. මේ ධර්මදේශනාව මා කරන්ට කල්පනා කළේ මේ සමාජයේ පවතින යම් යම් ගැටලු වලට පිළිතුරු සැපීමක් වශයෙන්. පුණ්‍ය කර්මයන් කියන පැත්ත ගත්තම ඇතමුන් අනවශ්‍යයි කියලා කියනවා. ඇතමුන් පින් රැස් කරන්නට එපායි කියලා කියනවා. එනිසා මේ පින් කිරීම, පින් රැස් කිරීම නැත්නම් පුණ්‍යවන්ත බව කියන එක සසරට අවශ්‍ය දෙයක්ද නැද්ද කියන එක කාරණේ අප පිළිගත යුත්තේ එසේ කවුරුවත් කියනවාට නොවේ. අපට මේ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් මනවින් උපයෝගී කරගන්න පුළුවන්. එනිසා මේ සූත්‍ර දේශනාවේ අගට බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඔබ දන්න දේද ඔබ වචනින් පමණක් දන්න ගැඹුරු වටහා නොගත් දේද කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්න ලැබේවි. මේ දේශනාව මෙසේ කරන්නට හේතුවක් තිබෙනවා. නැත්නම් සුලමුලක් තිබෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අනේ පිළිස්තුමාට හමු අවස්ථාවක්. ඒ අනේ පිළිස්තුමාට හමු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අනේ පිළිස්තුමාගෙන් පැනයක් නගලා තිබෙනවා. ඒ පැනේට හේතු උනේ අනේ පිළිස්තුමා නිරන්තරයෙන් දන්හල් පවත්වාගෙන යමින් දානයේදී කිසියම් ආකාරයක වෙනදා තරම් නැති දුගී බවකට පත් වුණයි කියලා කියවෙනවා. පසුව යලිත් ධනවත් වන බවකුත් කියවෙනවා. අපිට ඒ අදාළ මේ සිද්ධිය නෙමෙයි මෙතන බුදුරජාණන් වහන්සේ නගපු ප්‍රශ්නය.
මේ නිසා එතුමන්ට වෙනදාට තරම් හොඳට ප්‍රණීතව නැත්තම් මේ දානයන් ලබා දෙන්නට බැරි වෙන්නට ඇති. මෙන්න මෙතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනාථ පිණ්ඩිකේ නැත්නම් අනේ ප්‍රසිද්ධතුමනි වෙනදා වගේම ඔබ මේ දානයන් දෙනවද? එතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළේ දානය නම් දෙනවා. වෙනදා තරම් උසස් සම්දමින් නැහැ. කාඩි හොදි සමග බත් කියලා. මෙන්න මේ කතාව මුල් කොටගෙන බුදුන් වහන්සේ වදාලා ලුකං චේපි ගහපති දානං දීති පනිතං වා. දානය රළු උනත් කමක් නැහැ. ප්‍රණීත උනත් කමක් නැහැ. ඒක දෙන්නට ඕන ක්‍රමයක් පවතිනවා. අන්න ඒ පිළිබඳ බුදුන් වහන්සේ වදාරනවා. පංච අසක්කච්ඡං දේති. නෝ ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ සකසා නොදේද. අචින්තිකත්වා දේති. ගෞරවයක් නැතුව ලබා දේද. අසහත්තා දේති. තමන්ගේ අතින් පිළිගන්නන් නැතුව කෙනෙකු ලවා පිළිගන්නවාද. අපවිද්ධං දේති. නිරන්තරයෙන් නොදේද. අනාගමනං දිට්ඨකෝ දේති. කර්මඵලයන් විශ්වාසයක් නැතුව දෙනවද. හීන හෝ ප්‍රණීත මේ කාරණා පහ යටතේ දෙනවා නම් ඒක කර්මඵල දහ බැවින් අදාළ විපාක වාරයේදී ඔහුට ඒ දානෙහි පූර්ණ විපාක වාරය හිමි වෙන්නේ නැහැ කියන එක. යත්ත යත්ත තස්ස තස් දානස්ස විපාකෝ නිබ්බන්තති. යම් තැනක ඒ දානයන් හටගනීද දානයන්ට විපාක දෙන්න අවස්ථාවක් ලැබෙයිද සකසුවේ නැති බැවින් අගෞරවයෙන් කළ බැවින් අන්නතින් පිළිගන්නෝ බැවින් නිරන්තරයෙන් නොදුන් බැවින් කර්මඵල නොයදහු බැවින් හෝයින් කීපයක් වෙනස් වුණොතින් ඒ විපාක වාරය අසම්පූර්ණ වෙනවා. ලැබෙන්නේ ආනිස් ආයවර්ණ සැපවලනේ. නඋලාරා වත්ත භෝගාය චිත්තං නමති. නඋලාරා වත්ත භෝගාය චිත්තං නමති. නඋලාරා යාන භෝගාය චිත්තං නමති. නඋලාරා උලාරේසු පංචේසු කාම ගුණේසු චිත්තං නමති. ඒ කියන්නේ ඒවට අවශ්‍ය විපාක වාරයන් හමු වුණාට වත්ත භෝගාය චිත්තං නමතින ආහාර අනුභව කරන්නට සිත නැමෙන්නේ නැහැ. වස්ත්‍ර ලැබී තියෙන්නට පුළුවන්. පරිහරණය කරන්නට සිත නැමෙන්නේ නැහැ. යාන ලැබී තියෙන්න පුළුවන්. පරිහරණය කරන්නට සිත නැමෙන්නේ නැහැ. පස්කම් ගුණ ලැබී තියෙන්න පුළුවන්. අනුගමනය කරන්න භාවිතා කරන්න ප්‍රයෝජන ගන්න හිතෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි විපාක වාරයේ අසම්පූර්ණ දානයක් බැවින් ඔහු හෝ ඇය ඔහු නම් ඔහුගේ අඹුව ඇය නම් ඇගේ සැමියා ඒ වගේම දූ දරුවන් සේවක සේවිකාවන් පවා ඔහුගේ වචනයට කීකරු කරගන්න බෑ. එhmenan ඒ කතාවෙන් කියවෙන්නේ අපට ලැබෙන දේවල් වල අසම්පූර්ණ බවක් ගත්තම. ඒ අසම්පූර්ණ බව පිටුපස පරිහරණය කිරීමේ පරිභෝජනය කිරීමේ අදහසක් නොදීම පිටුපස අසම්පූර්ණ දාන විපාක තියෙනවා කියන එක නේද? මේ නිසා මෙහෙමනම් දානයකදී කෙරෙන්න ඕන ක්‍රමයක් තිබෙනවා. දානේ හීන උනත් ප්‍රණීත උනත් කමක් නැහැ.
අර ඉහතින් සඳහන් කළ වචන අනිත් පැත්ත ගත්තාම සකසා දේනම් ගෞරවයෙන් දේනම් සියතින් දේනම් නිරන්තරයෙන් දේනම් කර්මඵල අදහන්නේ නම් එහෙනම් අර ඉස්සරලා පළමුවෙන් අපි කිව්ව න කියන වචනේ අයින් කරන්න වෙනවා. එතකොට අපට මෙහෙමයි කියන්න වෙන්නේ. සකසා දේනම් ගෞරවයෙන් දේනම් නිරන්තරයෙන් දේනම් සියතින් දේනම් කර්මඵල අදහන්නේ නම් එතකොට අන්නේ දාණය විපාකාංශයගත කළ සම්පූර්ණ වෙනවා. එතකොට අපිට කියන්න වෙනවා උලාරාය බත්ත භෝගාය උලාරාය වත්ත භෝගාය උලාරාය යාන භෝගාය උලාරාය පංචන්නං කාම ගුණං. ඒ ලැබෙන දේවල් පරිහරණය පරිභෝජනය කරන්නට ඉඩකඩ ලැබෙනවා හිතෙනවා පුළුවන්කම තිබෙනවා. මෙය කවුරුත් නොසිතූ අදත් අපි දකින ගැටලුවක්. මේ සමාජයේ ගමන් බිමන් යන විට ඇතැමුන් හොඳට ගෙවල් හදාන වහලා තියෙනවා පේනවා. ඒවා ඇතුළත හොඳ ආසන පනවලා ඒවා වහලා තියෙනවා පේනවා. සමහර විට උඩ යට කාර් එකක් තියලා වහලා තියෙනවා පේනවා. ඇඳුම් අල්මාරි ගණන් පාවහන් අල්මාරි ගණන් තියාගෙන පරණ එකක් අඳිනවා පේනවා. අර චේත නැමින් නැත්තේ ඇයි? මේක ගැඹුරු කරුණක්. අසම්පූර්ණ දානයේදී ලැබුණාට භුක්ති විඳින්න ඉඩකඩ හම්බ වෙන්නේ නැහැ. මේ නිසා මේ කෑම, ඇඳීම, යාන වාහන, පස්කම් සුව, දසිදසුන්ගේ දූ දරුවන්ගේ අඹසැමියන්ගේ කීකරු බව කියන මේ කාරණා පිටුපසත් කිසියම් සසර කළ පුණ්‍යවන්ත බවක් තිබෙනවා. එනම් අපට පින් ඕන නෑ කියන්න පුළුවන් කමක් නැහැ. පින් ඕන ආයු වර්ණ සැපල මෙසවස් මෙලොව වශයෙන් විඳින්නට. පිනෙහි ප්‍රතිඵලයක් වශයෙන් නිවන් අවබෝධ කරගන්න නෙමෙයි. එසේ ඒවා අඩුපාඩුවක් නැතිව තිබෙනවා නම් නොවේද කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ කඩ යන සැලසෙන්නේ. සේමේකුගෙන් අවසර තියෙනවා නම් බිරිඳට, බිරියෙකුගෙන් අවසර තියෙනවා නම් සැමියෙකුට, දරු දරුවන්ගෙන් අවසර තියෙනවා නම් නැත්නම් කීකරු සේවකෙන් ඉන්නවා නම් ඒ Tamanට අවශ්‍ය කටයුතු වලට යන්නට ආහාර, ඇඳුම්, පැළඳුම්, යාන වාහන මේවා සියල්ල තියෙන්නට ඕන. පූර්ණ කාලීනව උපයාසපයා ගන්න කෙනෙක් අද කාලේ කැප කරන්න කිව්වොත් ඔහු එවඳු කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න ඉඩ කඩ නැහැ. මේ පිළිබඳව මට මතක් වෙන තව කතාවක් තිබෙනවා. ඔය සංයුත්ත නිකායේ කාන්තාවන් සම්බන්ධ සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ ඨාන සූත්‍රය කියන එකේ මට මතකයි තියෙනවා මේක විශේෂයෙන් කාන්තාවන්ගේ පැස්සට නැඹුරුයි. නමුත් අනිත් අයටත් අදාළයි. පංච බලයක් කාන්තාවන්ට සමන්ගේ ජීවිතයේදී පංච බලයක් හිමි වෙනවා කියලා තියෙනවා. ඒ පින්වන්ත නම් පින්වන්ත නැත්තම් ඉවෙන් එකක් දෙකක් තුනක් හතරක් අඩු වෙන්න ඉඩ තියෙනවා. මේ පින්වන්තකම නිසා තමන්ට අධ්‍යාපනය ලබන්නට හෝ එහෙමත් නැත්නම් ආගමික පැත්තට නැඹුරු වෙන්නට හෝ අවශ්‍ය සුදුසු පවුලක උපත ලැබීමක් සිදු වෙනවා. නිසි වයසට පැමුණාම ඊට අදාළ බාධාවක් නැති සුදුසු පතිකුලයකට නැත්නම් සැමියෙකුගේ නිවසකට යන්න ඉඩ කඩ ලැබෙනවා. එහෙම ගියාපුවාම ඒ දවස්වල තිබුණ ගැටලුවක් තමයි නීත්‍යානුකූල මට්ටමින්ම බහුභාර්ය සේවනයක් එදා තිබිලා තියෙනවා ඉන්දිය සමාජයේ. එහෙම යන එක කරදරයක්. ඒ අයට වඩා ඉහළින් ඉන්නට පුළුවන් වෙනවා කියලා පෙන්වලා තියෙන්නේ. අදත් එහෙම නීත්‍යානුකූල නැතත් සමහර සැමියන්ගේ චරිතයන් අපදම විදිහ හොයලා බලන විට නීත්‍යානුකූල නැතත් මේ බඳු සේවනයන් තිබෙන බව තේරෙනවා. ඒ කියන්නේ අවංක නොවන සැමියන් ඉන්න බව. එතකොට ඒකත් එක්තරා පින්මදකමක්. දැන් එහෙම අවංකවම එහෙම සැමියෙකුගේ නිවසට ගියාම ගැටුම් නැතුව ඉන්න පුළුවන් කමක් තිබෙනවා. ඊළඟට Taman කැමති පරිදි දරුවන් ලබන්න පුළුවන් කමක් තිබෙනවා නම් සහ ඒ සැමියා සහ දෙබිරිඳ අතර සුහද සම්බන්ධතාවයක් අකීකරු නොවන කියන දේ නාහන හිතුවක්කාර නොවන කීකරුකමක් තිබෙනවා නම් මේ පහ කාන්තාවන්කට ලැබෙන බල පහක් කියලා පෙන්නනවා. මේ බල පහ ලැබෙන්නේ පින්වන්තකම නිසා.
ඒකට කාන්තාවකට මේ ටික අවශ්‍යයි. එහෙනම් අද සමාජයේ යම් විමර්ශනයට ලක් කළොත් ඒ බඳු සුදුසු පවුලක උපතක් ලබා නැත්නම් සිතූ පැතූ අදහස් අපිරින් නැති තැනකට නම් විවාහයට යන්න ලැබෙන්නේ. ඒ බඳු අවංක භාවකින් තොර සැමියෙක් නම් ඇසුරට ලැබෙන්නේ. එතකොට ගෙදර ගිනි අරගෙන නෙවෙයිද ඉන්න වෙන්නේ. දූ දරුවන් පිළිබඳව උන්ට පෝෂණය කරන්න අවශ්‍ය දේ නොවේ නම් ලැබෙන්නේ. ඒ වගේම සැමියා සහ බිරිඳ අතර නිතර අඬදබර අවුල් නම් තිබෙන්නේ. ඔවුන්ට කිසි විටකත් Taman තුළ ළඟ තිබෙන ගැටලු සාමයෙන් සමගින් විසඳා ගන්නට තරම් නම් මෙසිලි බවක් නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ බල පහෙන් යමක් අඩු වෙනකොට ඒ පින් මදකමක් කියලා. එහෙනම් මේ පස්කම් සුව නැමැති කොටස ගන්න අරන් බැලුවම එය නිසි පරිදි බාධාවකින් තොරව විඳින්නට නම් පින් කළ බවක් තියෙන්න ඕන කියන එක තමයි වේලාම සූත්‍රයේ ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ. එතකොට අපි එකකින් තේරුම් ගන්න ඕන කාරණාව ලෞකික කියන වචනයට අයත් මෙලොව වශයෙන් පවතින භවභෝග සම්පත් යමෙකුට හිමි වන්නේ යමෙකුට හිමි නොවෙන්නේ යමෙකුට කැමැති පරිදි පරිහරණය කරන්න ලැබෙන්නේ යමෙකුට හිමි වෙලත් ඒව දිහා බලන් ඉන්න සිද්ධ වෙන්නේ සැමියෙක් ඉඳලත් කීකරු නැත්තේ කීකරු සැමියන් ඉන්නේ දරුවන් කීකරුවන්නේ සේවක සේවිකාවන් වංචා කරන්නේ මේවට පිටුපස කිසියම් ආකාරයක පුණ්‍ය කර්මයන්ගේ අසම්පූර්ණ බවක් තිබෙන බව මේ සූත්‍ර දේශනාවේ මුල් කොටසේ සඳහන් කරනු ලබනවා. අපි ඒක මතක තබා ගන්න ඕනේ එහෙමනම්. නමුත් මෙතන තේරුම් ගන්නට ඕන මේවා මෙසේ ලබන්ට පින් රැස් කරන්ට යාම කියන වචනය යටතේ ලෝභයට වහල් වීම ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. කෙනෙක් ජීවත් වෙනකොට සමාජීය අවස්ථාවෙන් දිස බලා වුන්ට අවශ්‍ය උදව් උපකාරය පරත්තං පටිපජ්ජත කියන තේමාව යටතේ කරනවා නම් අන්න එතකොට ඒ ක්‍රියාවලිය අර අංග සම්පූර්ණ බව තිබෙනවා. එතකොට විපාක ඉල්ලන්න ඕනේ නැහැ පෙරපිනින් ලැබෙනවා කියන වචනේ එතනට වළංගු වෙනවා. නමුත් මේ සසර ගමන සඳහා භවගාමී වීම සඳහා ලෞකික සඳහා කියන කාරණේ මේකෙන් තේරුම් ගන්නට වෙනවා. ඒ නිසා ඒ සඳහා අනවශ්‍යයි කියන්නට බෑ. එහි පවතිනවා නම් නරකක් මා මින් පෙර ධර්ම දේශනාව සඳහන් කළේ යම් Taman පරිත්‍යාග කළාට වඩා වැඩියෙන් මතුවට Tamanට ලැබෙන්න ඕනේ කියන අදහසකින් කරන්න ගියාපුවා මෙතන පරාර්ථය වෙනකොට ආත්මාර්ථය ඉස්මතු වෙනවා. එතකොට ඔය කියන ගණේ පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. මේ කාරණේදී ඉන්නහාට යනකොට වැදගත් කරුණු ගොඩක් තිබෙනවා මට ඒ ටික තමයි මේ පැහැදිලි කරන්න අවශ්‍ය. මේ වේලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වේලාම නම් බ්‍රාහ්මණයා දානයක් දුන් බව. තමන් වහන්සේ තමයි ඒ කාලේ වේලාම බ්‍රාහ්මණයයි කියලා එලයි කියලා තියෙන්නේ. ඒ දානේ සඳහා රන්තිදී මුතුමැණික් ආදී මේ දේවල් දසදහස් ගණනින් සපයාගත් බව සහ දෝරේ ගලා යන රද භාෂාවෙන් කියනවා නම් කෑම් බීම් ගැන කවර කතාවද කියලා තියෙනවා. එහෙම දානයක් ඔහු සකස් කරයි කියලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මේ දානයක් සකස් කළ පමණින් එය මහත්ඵල මහානිසංස වෙන්නේ නැති බව. තස්මින් කෝපන ගහපති දානේ නකෝචි දක්ඛිනේය අහෝසි නතං කෝචි දක්ඛිනං විසෝදේති. ගෘහපති ඒ දානේ මහත්ඵල මහානිසංස කරන්න පිරිසිදු කරන්න කෙනෙක් හිටියේ නෑ කියලා තියෙනවා. මේකත් වැදගත් කරුණක්. මේ දානයක් සම්බන්ධයෙන් ගත් කල එය මහත්ඵල මහානිසංස නැත්නම් විසෝදේ පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය පැති කීපයක් තිබෙනවා. එතන කවුරුත්ම හිටියේ නෑ. කවුද හිටියේ නැත්තේ කියන අය මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. යෝචකෝ දිට්ඨි සම්පන්නං භෝජෙය. ඉදං තතෝ මහත්ඵලතරං. යම්කිසි එක දිට්ඨි සම්පන්න කෙනෙක් නැත්නම් මාර්ගඵලලාභියෙක් සෝවාන් හිටියානම් අර ඔක්කොටම වඩා මේක මහත්ඵල මහානිසංස වෙනවායි කියලා. එහෙම මහත් දිට්ඨි සම්පන්නෙක් හිටියේ නෑ කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. මෙන්න මෙතන ඉඳලා මේ දානයක්
එක ආකාරයට මහත්ඵල මහානිසංස වෙන ආකාරය ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ අනේ පිළිතුරුතුමාට පැහැදිලි කරන් යනවා. ඔබත් ඒ මතක තබා ගන්න. යෝචකෝ සතං දිට්ඨි සම්පන්නං භෝජෙය්‍ය. යෝචේතං සකදාගාමි භෝජෙය්‍ය. ඉදං තතෝ මහප්පලතරං. හොඳයි එතන දිට්ඨි සම්පන්න එක්කෙනෙක් හිටියා නම් දිට්ඨි සම්පන්න නොයට වඩා මහත්ඵලයි. දිට්ඨි සම්පන්නව 100ක් වැළඳුවත් මාර්ගඵල සෝවාන් එක සකෘදාගාමි කෙනෙක් එතන හිටියා නම් එතකොට ඒ දාණය අර 100ට වඩා මහත්ඵලයි. සකෘදාගාමින් 100ක් හිටියාට වඩා අනාගාමි එක්කෙනෙක් එතන හිටියා නම් ඒ මහත්ඵලයි. අනාගාමි 100ක් හිටියට වඩා රහතන් වහන්සේ නමක් හිටියනම් මහත්ඵලයි. රහතන් වහන්සේලා 100ක් සිටියට වඩා එක පසේ බුදුවරයෙක් හිටියානම් මහත්ඵලයි. පසේ බුදුවරු 100ක් සිටියාටත් වඩා එක සම්මා සම්බුදුවරයෙක් හිටියානම් මහත්ඵලයි. සම්මා සම්බුදුරයාටත් වඩා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ දානය පිළිගන්නවා නම් එනම් ඊටත් වඩා මහත්ඵලයි. ඊටත් වඩා මහත්ඵලයි කියලා තියෙනවා මේ දාණයට වඩා. ඒ කාලේ ආවාස ආදී දේවල් වල හිඟ බවක් තිබුණා. නවාතැන් කුඹල් හල් වල එහෙම වැඩ ඉඳලා තිබෙන්නේ. මේ නිසා උන්වහන්සේලාට විවේකීන තැන් වල හිඟයක් තිබුණා. ඒ ආර්ය පුද්ගලයන්ගේ වාසය සඳහා සිව්දිගින් වඩින සංඝයාට වෙහෙරක් කියන්නේ චෛත්‍යයක් කියන එක නෙවෙයි එතන. සංඝ සම්පූර්ණ පූජා භූමියක් නැත්තම් සක්මන් මලු දිවා රාත්‍රී ස්ථාන ආදී සියල්ල සාදා පිළිගන්නවා නම් මහත්ඵලයි. මෙන්න බලන්න මේකේ ආනිසංස පිළිබඳව තියෙන හැටි. අපි මේක තේරුම් ගන්න ඕන. තව ටිකක් එහාට තියෙනවා දාණයම නෙවෙයි තව වැදගත් කරුණු වගේක්. මේ මහත්ඵල කියන එකේදී තවත් මට මතක් වෙන කරුණකුත් තියෙනවා. මේ මහත්ඵල මහානිසංස කිරීම සඳහා දානීය දෙන පුද්ගලයා ලබන පුද්ගලයා කියන දෙදෙනාම දක්ෂිනාර නොවේනේ නම් ආරිනවන්නේ නම් ප්‍රතිඵල අඩු බව පෙන්වනවා. දෙන පුද්ගලයා නැතත් ලබන පුද්ගලයාගේ පැත්තෙනොත් ඒක කරන්න පුළුවන්. ලබන පුද්ගලයා නැතත් දෙන පුද්ගලයා ආරි පුද්ගලයා නම් ඒත් ආනිසංස වෙන බව දක්ෂිනා විභාගයෙන් සඳහන් කරනවා. දෙදෙනාම ඉබඳු තත්ත්වයක් නම් මහත්ඵල වෙනවා. මෙන්න මෙතන අපි තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. වර්තමානයේදී මහත්ඵල මහානිසංස සඳහා මේ දානමය පුණ්‍ය කර්මයන් අපේ බෞද්ධ පින්තුන් කරන ලබනවා. මෙන්න මෙතනදී ඒ දානයේ මහත්ඵල මහානිසංස කිරීම සඳහා අපි යොදාගන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ සහ වැඩ සිටි ආර්ය මහා සංඝරත්නය. ඒ වරදක් නැහැ. ඒ වැඩ සිටි අය ස්පර්ශ සමපරාමර්ශනය කරනවාට වඩා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන වැඩ සිටින අයට පුළුවන් නම් ආර්ය භාවයට පත් වෙලා මේ දාණය පිළිගන්න. අරට වඩා සක්‍රිය සජීවී වන්නේ නැද්ද? එසේ වර්තමානයේ එසේ කරන්න සිදු වී පවතින වර්තමාන ශාසනය තුළ ඒ බඳු ආර්ය පුද්ගලයන් නැති බැවින්ද? දන් දෙන්නන් තුළ ඒ බඳු අය නැති බැවින්ද? මේක තේරුම් ගන්න වෙනවා. තේරුම් අරගෙන අපට පුළුවන් නම් අදත් මේ දේවල් එසේ කරන්න ශ්‍රාවකින් වශයෙන් ගත් කල භික්ෂු හෝ උපාසක උපාසිකා පැතිවලින් ඒ කාර්යයට වඩා යහපත්ය කියලා මට හිතෙනවා. ඒක පෞද්ගලික මගේ අදහසක්. එසේ නොමැති වීම නිසාද වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හෝ වැඩ සිටි ආර්ය මහා සංඝරත්නය හෝ මෙතනට නියෝජිතයන් වශයෙන් යොදා ගන්නු ලබන්නේ කියලා මට හිතන වෙලාවල් තියෙනවා. ඔබටත් ඒ හිතා බලන්නයි කල්පනා කළේ. දැන් මෙතන වැදගත් කාරණේ ඊළඟට අපි හොයාගන්න ඕන. මේ දක්වා අපි මේ කතා කරපු වචන ටික ආර්ය පුද්ගල නොවන අය විශේෂ දෙන දානයත් ආනිසංසයි. ආර්ය පුද්ගල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පසේ බුදු බුද්ධ ප්‍රමුඛ කියලා ඊළඟට සිව්දිගින් වඩින මහා සංඝරායට වෙහෙරක් පැවතීම දක්වා ඒකට වඩා එකක් ආනිසංසදායි කම් බවට පෙන්වනවා.
මේ සියලු පින්කම් වල ආනිසංසදායී බව ආමිස පූජා පැත්තෙන් පවතින්නේ. මෙතනින් එහාට යන් ගිහින් බලන්න. යම් කිසි කෙනෙක් මෙසේ මේ කියන වෙහෙරක් කිරීමටත් වඩා සදහැසිතින් තෙරුවන් සරණ යාද. ඒ අර පෙරකී පින්කම් ඔක්කොටම වඩා මහත්ඵලයි කියලා පෙන්නනවා. නමුත් මෙතන තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. සදහැසිතින් තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ පාසල්ලෝ දහම් පාසල් යන කාලේ ස්වාමින් වහන්සේ නමක් කියන කල් අහගෙන ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනවාට නම් නොවේ. ත්‍රිපිටකයේ විමසා බලන්න. බුදුන් වහන්සේ හමුවට ආවා වූ ගිහි පැවිදි අය තෙරුවන් සරණගත වී බණහන්ට වාඩි වුණාය කියලා කොතනකවත් ආනන්ද හාමුදුරුවන්ගේ වාර්තාවල තියනවාද කියලා? පැමිණ වැඳ එකත් පසක වාඩි වී ආගිය තොරතුරු කතා කොට මෙබඳු පැනයක් විචාලේය. එවන් මේ සුතං පාඨවල තිබෙන සරල අර්ථය. බුදුන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා. උපාලි ගෘහපති පුත්‍රයා සීහ සේනාපති ඇතුළු බොහෝ දෙනෙක් බොහෝ තැන්වල අනන්තවත්. මේ දෙසුම අවසානයේ දක්වා විහිදී යනවා. ඒ දෙසුම අවසානයේදී ධර්ම ශ්‍රවණය කළ අය බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉල්ලීමක් කරන බව පේනව නේද? දහම පිය කරුයි මනහරයි යටිකුරු කරලා දෙයක් උඩුකුරු කළා වගේ වසා තිබු දෙයක් විවර කර පෙන්වුවා වගේ මං මුලා වූ අයට මං පෙන්වුවා වගේ දැස් තිබේ නම් අඳුරේ ඉන්න අයට රූප බලන්නේ කියලා තෙල් පහනක් දාලා දුන්නා වගේ දහම තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ ගත වුණ උපාසක උපාසිකා කෙනෙක් කොට සලකන්න. අන්න මම මේ කියන තැන. මේ තෙරුවන් සරණ යාම සිදුවන්නේ ධර්මයේ තේරුම් ගැනීමෙන් පසුව. ඔබ වහන්සේලා වදාළ ධර්මයේ මට තේරුණා කියලා තමයි. ඔබ වහන්සේ වදාළ ධර්මයට තේරුණා කියලා තමයි මේ අය කියලා තියෙන්නේ. එහෙනම් මෙතන මහත්ඵල මහානිසංස වෙන්න මේ වචන තුන කියලා සෑහීමටපත් වෙන්න බෑ. උන්වහන්සේ වදාළ ධහම තේරුම් ගත්තම ඒ ධහම පිළිපදිනවා එයයි සත්‍ය කියන තැනට එනවා කියන එක තමයි මේ සදහැසිතින් තෙරුවන් සරණ යාම කියලා කියන්නේ. අන්න දැන් ආමිස පූජාවට වඩා දැන් ප්‍රතිපත්ති පූජාව කියන දරට ඇවිත් පවතිනවා. තවත් එකක් තියෙනවා. ඒකත් අරගෙන මේ කොටස අපි කතා කරමු. තෙරුවන් සරණ යනවාටත් වඩා ආනිසංසදායක බව සඳහන් කරනු ලබනවා යමෙක් පන්සිල් රකින්නවා නම්. මතක තබා ගන්න, පන්සිල් අනුන් කියන විට කියවනවා නම් නොවේ. පන්සිල් වලට අපි කියන්නේ විරති කියලා. ඒ කියන්නේ ඒක සිල්වත්කමක් බවට පත්වන්නේ විරතියෙන් නැත්තම් වෙන්වීමෙන්. ඒ කියන වැරදි වලින් වෙන්වීමෙන්. වේරමණී කියන එකේ තේරුමත් එයයි. පාණාතිපාතා වේරමණී. ප්‍රාණඝාතයෙන් වැළකීමේ. මට මතකයි අංගුත්තර නිකායේම වේර කියන සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා යමෙක් මේ පංච පාපයෙන් වෙන් වෙනවා නම් නැත්තම් විරතියෙන් යුක්ත වෙනවා නම් ඔහු වෛර පහකින් සමාජය නිදහස් කරනවා කියලා. මේ වෛර පහකින් මිදෙනවායි කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන ආදී මේවා වෛරය රැස් කරන මාර්ග. වෛරය වපුරන මාර්ග. දැන් බලා ගන්න තෙරුවන් සරණ යාමටත් වඩා එහෙමනම් ආනිසංස වෙන්නේ පස්පවෙන් වෙන්වීම. එනම් අර ඉහත කී දානයන් දෙනවට වඩා කෙනෙකුට පුළුවනි නම් තෙරුවන් සරණ යන්ට සහ පස්පයින් වෙන්නට වඩාත් ලොකු ආනිසංසයක් නේ හම්බ වෙන්නේ. නමුත් මේ හම්බ වෙන ආනිසංස ආයවර්ණ සැප බලවිය නොහැකි. මේ මෙතනින් මෙහා පැත්තට කොටස තෙරුවන් සරණ යාම පස්පව් වලින් වැළකීම යන කොටස් ප්‍රතිපත්ති පූජාවන්ට අයිති වෙන්නේ. අප මොහොතක් මේ තෙරුවන් පිළිබඳව කතා කරමු. පොතපත සඳහන් කරන ආකාරයට ඔබ පාරම්පරික
පාඩම් කරන තියෙන ආකාරයට බුද්ධ රත්නය බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය උන්වහන්සේ වදාළ ධර්මයේ සංඝ රත්නය උන්වහන්සේගේ ශ්‍රාවකයා යෝ කියලා තමයි සාමාන්‍ය අර්ථයක් කරන් තිබෙන්නේ. මට නම් ඒ වචන වලින් සෑහීමටපත් වෙන්නට බෑ. බුදුන් කියන වචනෙන් බුද්ධ නම් වූ තැන වටහා ගන්නට ඕන. දැන් බුදුන් කියලා පුද්ගලයෙක් ගත්තොත් සරණ යන්න අද නැතිව යනවානේ. නමුත් අදත් මේ තෙරුවන් සරණ යා හැකියි. ඒ බුදුන් නැත්නම් බුද්ධ රත්නය යනු පුද්ගලයෙක් ඉක්මවාගේ ගැඹුරු දෙයක් බැවින්. සංයුත්ත නිකාය ඒ වගේම සලායතන වර්ගයේ කන්දක වර්ගයේ කියන මේවායි බුදුන් පිළිබඳව විස්තර කරනවා සම්බුද්ධ සූත්‍රවල. ඒ වයින් කියන්නේ සිදුහත් කුමරු හෝ සිදුහත් තාපසතුමා හෝ සිදුහත් රජතුමා හෝ බුදුන් කියලා නෙවෙයි. ඒ ගමන රජකම තපස් දුෂ්කර ක්‍රියාව අතහැර ඇවිදින් මැදුම් පිළිවෙතේදී උන්වහන්සේට අවබෝධ වූ දෙයක් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනාත්ම බව. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එසේ 100% උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ දා තමයි සම්මා සම්බුද්ධත්වයේ ප්‍රකට කළේ කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. එනම් පංචස්කන්ධයේ අනාත්මය දැකීමයි බුදුන් දැකීම, පංචස්කන්ධයේ අනාත්මය සරණ කර ගැනීමයි බුදු සරණ වන්නේ කියලා දීර්ඝ විස්තරයක් මේ මොහොතේ ඉදිරිපත් කරන්න හැම සාරාංශ කරලා මේ පැහැදිලි කරන්නේ. ඒ தත්ත්වයට පත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයක් වදාලා. ඔබට පසුගිය ධර්ම දේශනාවකදී අසන්ට ලැබුණා නම් රෝහිතස්ස සූත්‍රය නෙවෙයි වැරදුනා මට මතක හැටියට වක්කලි සූත්‍රය. වක්කලි හාමුදුරුවන්ට ධර්මයේ දකීද බුදුන් දකී කියන වචනේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අනතුරුව ධර්මයේ යනුවෙන් දේශනා කරලා දාරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම මගේ ආත්ම කොට නොගැනීම නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා පංචස්කන්ධය අනාත්මය ධර්මයේ වශයෙන් සත්‍යයකට සසරේ දුකක් පවතිනවා නම් ඒ Taman හදාගත්තේ නිති සුඛාත්මකට ගත්ත මුලාව නිසා. එයින්කොට මිදෙන්න අවශ්‍ය නම් නිත්‍ය සුඛාත්ම මුලාව තුළ හැකියාවක් නැහැ. අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මය ඔහු පිළිගන්නට වෙනවා. අන්න සදහැතින් තෙරුවන් සරණ යාමේදී මේ පංචස්කන්ධය අනිදුක්ඛානාත්මය දකින්නට වෙහෙස මහන්සි වෙන්නට වෙනවා. ඒක පිළිගන්න වෙනවා යයි සත්‍ය කියලා. ඒ ධර්මයේ සරණයි කෙනෙකුට කරගන්න වෙන්නේ. ඒ தත්ත්වයට පත්වීමේදී අපි සංඝ කියන වචනේ සඳහන් කරන ලබන පූජ්‍ය පක්ෂේ පමණක්. නමුත් සංයුත්ත නිකායේ සෝබෙන්ති සූත්‍රයක් තියෙනවා. මේ සෝබෙන්ති නම් වූ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ මේ බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධයේ අනාත්ම ධර්මතාවයන් කෙරෙහි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හෝ ව්‍යක්තනං විසරදනං විනීතනං බහුස්සතනං ධර්මදරණං ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්තනම් එහෙතින් සඳහන් කළ ඕනෑම කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් සංඝං සෝබෙන්ති කියන වචනෙන් පැහැදිලි කරලා තියෙන සංඝයා හොබවන්ට සංඝයා බබලවන්ට සංඝයා නියෝජනය කරන්නට අයිතියක් තියෙනවා කියන්නේ. වත්මන් සමාජී පූජ්‍ය පක්ෂයේ සංඝ පමණයි සංඝයා කියලා වදාරන පැහැදිලි කිරීමක් පිළිගැනීමක් තියෙනවා. මහා සංඝ රත්නය කියලා වචනයක් පවතිනවා. භික්ෂුණී සංඝයා කියලා වචනයක් පවතිනවා. ඒ වයිසෙත් තිබී ඒවා. පංචස්කන්ධයේ අනාත්මය පිළිගැනීමේ ව්‍යක්ත විසරද විනීත බහුසුත ධම්මදර ධම්මානුධම්ම පටිපන්න බවට පත් වෙන්න පුළුවන් නම් මේ සිවණක් පිළිසේ ඕනෑම කෙනෙකුට උන් වදාරනවා බුදුරජාණන් වහන්සේ සංඝ ගුණයට අයිති වෙනවා සංඝයා හොබවනවා නැත්නම් සෝබනය කරනවායි කියලා. ඔබට වැටහෙන්නේ නැද්ද සංඝයා කියලා කාගේවත් සරණ යනවට වඩා Taman මේ සංඝයේ සරණ පිහිට කරගත්තොත් තෙරුවන් එතන වැඩ ඉන්න බව. එරත් මට මෙතන කල්පනා වෙන කරුණක් ඔබට කියන්න කැමතියි. අත්තදීප සූත්‍ර බුදුන් වහන්සේ වදාරනවා අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. තමා සරණ කරගන්න කවුරුත් සරණ යන්න එපා ධර්මයේ සරණ යන්න වෙනත් මොකුත් කවුරුත් සරණ යන්න එපා.
දැන් අපිට මේ වචන දෙක සත්‍යක් වශයෙන් පිළිගන්නට වුණොත් සතර මහා ප්‍රදේශයන්ට අනුව එතකොට අපි පැහැදිලි කරපු කරුණින් සඳහන් කරන්නේ කවුරුත් සරණ යන්න එපා ධර්මයේ සරණ යන්න. කෙනෙක් සරණ යන්න එපා ධර්මයේ තමා සරණ කරගන්න. කවුරුත් සරණ යන්න එපා ධර්මයේ සරණ කරගන්න. මේ වචන දෙක යලිත් හිතා බලන්න. ඒ සිතා බැලීමේදී ඊට යටත් තමයි තෙරුවන්ගේ අර්ථය තිබෙන්න වෙන්නේ. අපි මේ සම්මුතියෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ යන උන්වහන්සේ වදාළ සූත්‍ර දේශනා සංඝයා යන වැඩ සිටිනා වූ අය කියලා ගත්තට එයා හරි සත්‍යයට අයිතිවත් වන්නේ නැහැ. මුළු මහත් සමාජයේ මෙසේ තෙරුවන් සරණ කියවමින් ඉන්නවා. කවුරුත් තෙරුවන් සරණ කරගෙන තිබෙනවාද? අන්න මේක තමයි මේ පැහැදිලි කරන්න අපි උත්සාහ කරන්නේ. මේ තෙරුවන් සරණ යාම වාචික දෙයක් නෙවෙයි. ධර්මයේ මනාව වටහා ගත්තාම පංචස්කන්ධය අනාත්මේ සම්මා සම්බුද්ධ යමෙක් ඒ தත්ත්වයටපත් වුණොත් අනුබුද්ධ ඒ தත්ත්වයටපත් වීම සඳහා මෙතෙක් සසර ගත්තා වූ නිත්‍ය සුඛාත්ම නැති වර්ධින්න අත අනිදී අනිත් දුක්ඛානාත්ම නැසී දැක්මින් බලන්ට හුරු වෙන්න වෙනවා. එයයි ධර්මයේ වශයෙන් සරණ කරගන්න වෙන්නේ. එසේ බලන්නා තමයි සංඝයා බවට පත්වන්නේ. එවිට මේ තෙරුවන් විහාරස්ථානයේ තුන් පොලක වැඩ සිටීම වෙනුවට ඒ සරණ ගිය පුද්ගලයාගේ හදවතේ වැඩ සිටිනවා වෙන්නට බැරිද? මේ සදහැවෙන් තෙරුවන් සරණ යාම කියන එක අර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ධර්ම ශ්‍රවණයකට ධර්මයේ තේරුම් ගොස් අද පටන් මම තෙරුවන් සරණ ගිය කෙනෙක් කොට සලකන සේක්වා කියන තැනට ගලපන්න අපට බැරිද? මෙන්න මේ බෞද්ධ පින්නතුන් තේරුම් ගන්න ඕන කරුණ. ධර්මයේ වටහා ගැනීම තුළ තෙරුවන් සරණ කර ගැනීමක් පවතිනවා. තේරුම් ගන්න. අන්න ඒක තමයි මෙතන සඳහන් කරන්නේ මේ අර ආමිෂ පූජාවන්ගේ විපාකයන්ට වඩා මේ විපාක ලෝකෝත්තරයි ඒව උතුම් උසස්. ඒ තෙරුවන් සරණ කර ගන්න අයට තවදුරටත් ආත්මාර්ථයට ඉඩ දෙන්න වෙන බැවින් ඉඩ කඩ නැති බැවින් විශේෂයෙන් දේශ මොහ චෛසිකයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ නැති බැවින් ඔය හැම මොහොතකදී මේවා දරා ගන්නවා ඉවසන්න පුළු පුරුදු වෙලා තිබෙන බැවින් ඒක කියන්නේ යැපෙනවා කියලා යාපෙන්ති කොන්ට කිසි විටකත් ඒවට ඉඩ දෙන්න ඔවුන්ගේ හිත ඉඩ දෙන්නේ නැහැ. අන්න එවිටයි මේ පංච පාපේ නැත්තම් වෛර පහෙන් අත මිදීම සිදු වෙන්නේ. එනිසා පංචිල් රකින්න සමාජයක් ස්ථාපිත කිරීමට පුද්ගල දෘෂ්ටියෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා මා හිතන්නේ. පුද්ගලයන් වශයෙන් මම මේ වයින් වෙන්නේ නැහැ කිව්වට අදාළ තැනදී අදාළ ලෝභ දේශ මොහයන් ආවම උන්ට උන් පෙනෙන්නේ නැතුව ගොස් සිල් අමතක වී ලෝභ මොහ හා ද්වේෂ මොහ ක්‍රියාත්මක කරනවා. එනිසා මේ සියල්ල අපි දකින්නේ ධර්මයේ මූලිකකට ගත්තා වූ සංයමයකට සංවරයකට යටත් කළ යුතුයි කියලා. දැන් ඔන්න අපි තරමක් කරුණු පැහැදිලි කළා. දැන් ඊටත් මේ සූත්‍රයේ තවදුරටත් වෙනකොට පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙක් යම්කිසි නාසයට ගඳ සුවඳක් දැනිලා විඳින තරම් කාලයක්වත් මෙත් සිතින් වාසය කරන්නේ නම් ඒ අර තෙරුවන් සරණ යාමට සහ පන්සිල් රැකීමටත් වඩා උතුම් කියලා පෙන්නනවා. දැන් මෙතනත් තේරුම් ගන්න. මෙතන මේ මෙත් සිතින් ගඳ සුවඳක් දැනෙන තරම් කාලයක්වත් ඉන්නවා නම් කියන එකෙන් කියන්නේ තරහ වෛර ක්‍රෝධ ටික ඔක්කොම හිතේ තියාගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා වචනෙන් කියනවට නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්න. කෙනෙකුට සොරතල් සුන්දර දරුවෙක් නැත්තම් අහිංසක දරුවෙක් පාර යනවා පේනවා. තනිව. ඒ දරුවා පැහැර ගන්නට උට අදහසක් ඇති වෙනවා.
ඔහු ඇවිදින් සැරවැර දාන්නේ ආදරයෙන් කතා කරලා ලොසින්චරයක් ටොපියක් දීලා තමයි ඔහු රවටා ගන්නෙ. එතකොට ඒ ආදරයේ මෙත්සිතක්ද? ආදරයක්ද ඇත්තටම? ඒක ව්‍යාජ ආදරයක් නේද? ඇතුළත පවතින කෛරාටිකම කපටිකමනේ. අන්න ඒ වගේ අපිට මේ අපේ ලෝභ, ද්වේෂ, මෝහයන් හිතට එනේවා යට තියාගෙන උඩින් මේ වචනේ කිව්වට මේ මෙත් වැඩෙන්නේ නැහැ. ගැඹුරින් තේරුම් ගන්න මේ කරුණ. මෙත් යන වෛරයෙන් ඉවත් වීම. අන්න යමෙකුට මේ මොහොතක Tamanට සිදුවෙන හානියක් ගැටීමක් නිසා වෛරයක් හිතට අටගත්තාම ද්වේෂයක් සහ මෝහයක්. ඒ හටගත්ත මෝහය, හටගත්ත ද්වේෂය ක්‍රියාවට නගන්න නැතිව ප්‍රතිවිරුද්ධව යම් කෙනෙකුට යම් ක්‍රියාවක් කරන්න යන්නේ නැතිව අතහැර දමනවා. එතකොට වෛරයෙන් ඉවත් වෙනවා. මේ වෛර නොකිරීම අවේරේ නැති සම්මන්ති කියලානේ පෙන්වන්නේ. ඒ වෛර නොකිරීමටයි සදහැවතුනි මෛත්‍රිය නැත්නම් මිත්‍රශීලී බව කියලා කියන්නේ. එක මොහොතක එහෙම වඩන්න පුළුවන්, තව මොහොතක ඒක නැති වෙන්න පුළුවන්. තවත් වතාවකදී ඒක ඒ විදිහට ආයෙ මතු කරගන්න පුළුවන් වෙයි. එහෙනම් මෙත් සිත වඩනවායි කියන එකෙන් කියන්නේ වචනයක් කියනවා නෙවෙයි. Tamanට කිසියම් ඒ වගේ වෛරී හැඟීමක්, දේශහගත හැඟීමක්, දේශය සහ මෝහය තන තියෙන වෛරය කියනකොට ආවම තමයින් පෙළෙනවා, දැවෙනවා. තමා ජය ගන්න හිතෙන්නේ දරාගෙන ඉවසාගෙන නෙවෙයි. තමාට විරුද්ධවාදියාට වෙරෙහිව යම් ක්‍රියාවකට යාම තුල ඒ ගහ ගැනීමක්, බැන ගැනීමක්, පහර දීමක්, තව විනාශ කිරීමක් මොනවා හරි වෙන්න පුළුවන්. අන්න එතනට මෛත්‍රයක් නැහැ. එතන වෛරයක් නැහැ, වෛරය පවතින්නේ. එසේ නොකරන්නට පුළුවන් කොහොමද? වෛරය තමා බවටපත් නොවීමෙන්. තමා බවටපත් වෛරය ජය ගන්න හදන්නේ වෛර කරලා. සංසිඳෙන්නේ නැති බව දැක ගන්න හම්බ වෙන්නේ අනිත් දුක්ඛ අනාත්මය තේරුණ කෙනෙකුට. එහෙනම් Taman වෙහෙස මහන්සි වී මේ සංසිඳවා ගන්න ඕන. මට මතකයි එක සූත්‍රයක තිබෙනවා බුදුරජාණන් වහන්සේ අසල සිට වික්ෂුන් වහන්සේ නමක් පලක් බැඳගෙන වාඩිලා ඉන්න ගමන් සිතට මුහුණ දීලා Taman කළ පුරාණ කර්මයන් මතක් වෙන වෙලාවට දාඩිය පෙරමින් ඒවට ප්‍රතික්‍රියා දක්වන්න උනයා දරා ගනිමින් ඉන්නවයි කියලා. යාපෙන්ති කියන්නේ අන්න ඒකයි. ඉවසනවා කියන්නේ අන්න ඒකයි. කේන්ති ඇවිදින් ක්‍රියාවකට දෙන්න මනුස්සයින් විතරක් නෙමෙයි සත්තුත් කරන්නේ ඒක තමයි. උසස් මිනිසා ක්‍රියාත්මක කරන්න ඕනේ එහෙම සතුන් කරන ක්‍රියාව නෙවෙයි. සංසිඳ වීම. ඒ සංසිඳෙන්නේ අවේරේ නැත. වෛර නොකිරීම. එහෙනම් වෛරය අල්ලගන්න නැත්නම් වෛරය ඇති වී නැති වෙනවා. වෛරය අනිත්‍ය වෙනවා. මට නම් පේන්නේ මෙත් වඩනවා කියලා අන්න එහෙමයි. මෙත් යන්නේ වචනේ තේරුම මිත්‍රශීලී බව කියන එකනේ. එහෙනම් මිත්‍රශීලී භවයේ කිසියෙකුටත් අපේ ගම්බද ව්‍යවහාරය ලස්සන වචනයක් තියෙනවා. වනේ වන හතුරෙකුටවත් මෙබඳු හිරිහැරයක් වෙන්න එපායි කියලා. අන්න එහෙම කෙනෙක් තමා නිසා දුකට කරදරයට පත් වෙන්නට යනවා නම් එසේ කරන්නට බැරිකම මෙතන මෛත්‍රිය කියලා කියනවා. එසේනම් බලන්න අපි දැන් මේ ආනිසංස ගොන්නක් ඔස්සේ ඉන්නේ. මීටත් එහා ගිය බුදුරජාණන් වහන්සේ තවත් කරුණක් පෙන්නනවා. සුවඳක් විඳින්න තරම් වෙලාවත් මෛත්‍රිය වඩනවාටත් වඩා අපි පැහැදිලි කරමු ලබනවා එකට අසුරු ගසන සැනක් කියලා. අසුරු ගසන සැනක් පුළුවන්කමක් තිබෙනවා නම් කෙනෙකුට අනිත්‍ය සංඥාව වඩන්න. අර මාර්ගඵලලාභී නොවන පුද්ගලයාගේ තැන් පටන් බුද්ධ ප්‍රමුඛ සංගත දක්ෂිනාව දක්වාත් එතනින් මෙහාට එමින් සිවුදකින් වඩින මහා සංඝරත්නයට වෙහෙරක් කරවීම දක්වාත් ආමිෂ ගණයේ විපාක මහත් ආනිසංසයන්ටත් වඩා තෙරුවන් සරණ යාම පන්සිල් රැකීම සහ
මෙත් සිත් වැඩිම කියන මේ කාරණා තුනටත් වඩා බලවත්ම දේ වශයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ අනිත්‍ය සංඥා වඩන එක. බලන්න දැන් ක්‍රමයෙන්ම ආමිෂ පූජාවේ විපාක වාරයන් උසස් කොට පෙන්වාගෙන ඇවිදින්. ඊට වඩා උසස් විපාක ප්‍රතිපත්ති පූජාවේ තිබෙනවා කියලා නෙවෙයිද මේ පෙන්වාගෙන ඉන්නේ තෙරුවන් සරණ යාම පන්සිල් රැකීම සහ මෙත්සිත වැඩීම දක්වා. එතකොට පන්සිල් රැකීමත් පස්පරින් වැළකීමත් ප්‍රතිපත්ති පූජාවක්. මේ සමාජයේ මේ ගැඹුරින් තේරුම් අරගෙන නැහැ. පන්සිල් කියනවා විතරයි. එකක් දෙකක්වත් මේ විදිහට රැක ගන්න උත්සාහ කරන අරුණාට කියාවි කරන්නේ නැහැ කියලා. නමුත් ප්‍රතිපත්ති පූජා ගණයට ඇතුළත් වෙලාද කියලා හිතන්න වෙනවා. මෙන්න මේ කාරණාවන්හිදී අපි තේරුම් ගත යුතු කරුණ. මොකක්ද මේ අසුරු ගසන සැන කියලා කියන්නේ? ඔබ දන්නවා ඇඟිලි දෙකක් තට්ටු කරපුවම යම් සද්දයක් එනවා. අසුරු ගසනවා කියන්නේ ඒකට. මොකක්ද අනිත් සංඥා වඩනවා කියන්නේ? මෙන්න මෙතනත් තේරුම් ගන්න. මේ අනිත්‍යට අයිති වන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් වස්තු ඇති වෙනවා නැති වෙනවා කියන එක නොයි. කතමාචානන්ද අනිත්‍ය සංඥා දස සංඥාවල සඳහන් කරන්නේ. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥානං අනිච්ඡන්ති. ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති. අයං උචිතානන්ද අනිත්‍ය සංඥා. බාහිර දෙයක් නැති වෙනවා බලන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඉස්සර වෙලා ඉබඳු පුද්ගලයෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ Taman ළඟ මොහොතක් පාසා උපදින ස්කන්ධ පහක් බව තේරුම් ගන්න වෙනවා. ඒ ස්කන්ධ පහ උපදින්නට ඇස කන නාසය දිවකය කියන ඉන්ද්‍රයන්ගෙන් ගන්නා වූ අරමුණක් උදව් වෙන බව තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගන්නට අමතරව තේරුම් ගන්නවා ඒ අරමුණු ගැනීමේදී අරමුණු ඇති වෙන දෙයක් වශයෙන් සහ ස්කන්ධ පංචකයක් වශයෙන් නොව ළමා කාලේ අවුරුදු 6 7 පටන් ඔබට යම් ධමයක් තේරෙන තැන දක්වා පින්පව් වලට යටත්ද හොඳ නරක දෙකට යටත්ද සාර ධර්ම අසාර ධර්ම වලට යටත්ද මේ සියල්ල නিত্য සුඛ සංඥා වශයෙන් ගත් බව. දැන් නিত্য සුඛ සංඥා වශයෙන් ගත්තම සිදුවෙනා වූ හානිය කුමක්ද? ඒ සමාජයේ තේරුම් අරගෙන නැහැ. ඒ නিত্য සුඛ සංඥා වශයෙන් ගත්තම තමයි යලිත් එබඳුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් හට ගන්න පුළුවන් වෙන ආකාරයට තණ්හානුසයක් අවකාශ වෙන්නේ. තණ්හානුකාශය නැවත අවකාශ වන්නේ නම් නැවත හට ගන්නවා. එහෙනම් සසර ගමන නිමා වෙන්නේ නැහැ. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහය වාක්ඛය වන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ යමකට තේරුම් ගන්න පුළුවන් වුණොත් එතන අනිත්‍ය සංඥා කියලා කියන්නේ මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනව නෙමෙයි. ඒ හට ගන්නා වූ ස්කන්ධයන් ලෝභ මොහ දේශ මොහකට ගන්නා වූ ධර්මතාවයන්ට යටත්ව ප්‍රතික්‍රියා දක්වන්නට නොයා අර එක හිමිනමක් පළක් බැඳගෙන මේ නැහැඟීම් දරා ගන්න උත්සාහ කරනවා කියලා පෙන්වන්නේ. තමා තුලදී ප්‍රතික්‍රියාවකට නොයා යලි හට ගැනීමට හේතුවක් අවකාශ නොවි නිමා වෙන්නට ඕන. මේ භාවනා කරනවා කියන එකේ තේරුම බොහෝ දෙනෙක්ගෙන් අහුවම අපට කියලා දෙනවා. සිත එක තැනක තබා ගැනීම කියලා. එහෙම ඇත්ත බව පේන්න පුළුවන් නේ යට ඉතිහාස ගියේ නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ භාවනා කරනවා කියන වචනේ තේරුම නැවත උපතකට හේතුවක් නොතබා නිමා කිරීම. ඒකට ඒ නිසා තමයි කර්මක්ෂය කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඒකට කියන්නේ ලෝභක්ඛය, දේශක්ඛය, මෝහ ඒව ලෝභ දේශ මෝහ ෂය කරනවා ඉවර කරනවා කියලා. මේ භාවනාවේදී සිදුවෙන්න ඕනේ ඒවා ඉවර වෙන එක. නැවත ගන්න තැබුවොත් ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. නැවත ගන්න තැබුවොත් නැවත හට ගන්නවා. නැවත ගන්න නොතබා නිමාවන්නේ කොහොමද? මේ අපේ චිත්තචෛතසිකයන්ට නැත්නම් ස්කන්ධ පංචකයන්ට ස්වභාව ධර්මය විසින් උරුම කර දී තිබූ දායාදයක් තිබෙනවා. මේ ලෝකෙත් සමග කටයුතු කිරීමේදී හඳුනා ගන්න, සම්බන්ධතාව පවත්වන්න, අල්ලා නොගන්න
ඉතුරු නැතිව නැති වෙනවා. නැවත උපතක් සඳහා තණ්හානුසයක් අවකාශ වන්නේ නැහැ. ආසන්න වශයෙන් ළමා මානසික ක්‍රියාව සහ සැබෑවට නම් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා වෙන අයගේ චිත්තවල පවතින ක්‍රියාව අපි එකට කියනවා ක්‍රියාසිත කියලා. එතකොට එබඳු තත්වයන්ට අපි හිත හදන්නට ඕන. ක්‍රියාසිත බවට පත්වීම සඳහා අපේ හිත නිරන්තරයෙන් හදන්න ඕන. මේටයි පිළිවෙත් කරනවායි කියලා කියන්නේ. මේටයි භාවනා වඩනවායි කියලා කියන්නේ. මේටයි සිහිය වැඩි දියුණු කරනවායි කියලා කියන්නේ. තමා නොදන්නාකම කමින් එක්රැස් කරගත්තා වූ ලෝභ දේශ මොහ මූලයන් තමන්ට බාහිරින් යමක් ගැටෙන විට සිතට මතුවෙනවා. ඒ මතුවෙන විට තණ්හා අනුසය නෙවෙයි දැන් තිබෙන්නේ ලෝභය. හටගත් ස්කන්ධය. එතනදී අපිට නිමා කරන්න පුළුවන් වුණොත් ආය අනුසය වශයෙන් සැඟවෙන්නේ නැහැ. නමුත් අපි මම කොට මගේ කොට මගේ ආත්මේ කොට අරගෙන ක්‍රියා කරන්න ගියොත් අපි නොදැන ආපහු අනුසය සැඟවෙනවා. එතන පවතින්නේ නිත්‍ය සංඥා. එතන පවතින්නේ සුඛ සංඥා. එතන පවතින්නේ ආත්ම සංඥා. බලන්න අන්තිමට බුදුරජාණන් වහන්සේ මේ වේලාම සූත්‍රය තුල ආමිෂ පූජාවේ ආනිසංසයන් පෙන්වා දෙමින් අන්තිමට පංචස්කන්ධයේ අනාත්මය දැකීම තරම් ආනිසංසදායක දෙයක් නැති බව මේටයි විදර්ශනාව කියලා කියන්නේ. ඊට වඩා ආනිසංස ලබා දෙන්න දෙයක් මේ ලෝකේ නැහැ. මේ සූත්‍රේ පරිහරණය කරන විට මට පෙනී ගිය දෙයක් තිබුණා. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ නෙවෙයිද මේ පවතින්නේ? බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ නෙවෙයිද මේ පවතින්නේ? අපි මේ අගේ වටින් නැතුව අර මුලේ වට හිර වෙලා එවෙන් මහත්ඵල මහානිසංස බලාපොරොත්තු වුණාට ආමිෂ පූජාවන්ගෙන් යම් තාක් ආනිසංස උන්වහන්සේම විශාලයි කියලා වදාලාද ඒකට වඩා අනිකේ ඒවා ආයවර්ණ සැප බලට යටත් ඒවා ලෞකික කියන ස්කන්ධ පංචකයේ මම කොට මගේ ආත්මය කොට ගැනීමට යටත් ඒවා උන්වහන්සේ වදාළ පරිදි 16න් එකක සීමාවට යටත් තන්නක්කේ සුකස්සේතේ කලන්නක් ගන්ති සෝලසින් ඒ ආමිෂ පූජාවල විපාක කොටස 16න් එක කොතරම් ලොකුවට පෙන්වත් ආනිසංස වශයෙන් 16න් එකේ සීමාවට යටත් ඊතර 16න් 15ට එන්නට පුළුවන් වෙන්නේ මේ කියන ආකාරයට මනවින් තමා කවුද තමා තුළ හට ගන්නා වූ ස්කන්ධයන් මොනවාද ස්කන්ධයන් මම කොට මගේ කොට ආත්ම ගැනීම නැමැති වරද කවදා පටන් ගත්තේ මේ වර්ධනේ නිසා නේද නැවතත් දුක් 100ක් ආල්ලා ගැනීම 100ක් ඇති කෙනාට දුක් 100ක් ඇති වෙනවා කියලා වදාළ ආකාරයට දුකට හේතුව අපි රැස් කිරීම කරන්නේ. දුකට හේතුව රැස් කිරීම භවගාමී බවත්. දුකට හේතුව අස් කිරීම නිර්වාණගාමී බවත්. දුකට හේතුව අස් කිරීම විදර්ශනාවේ ප්‍රතිඵලයක් බවත්. මේ අනිත්‍ය සංඥා වඩනවා කියලා කියන්නේ. ඒක බවත් අපිට තේරුම් ගන්න පුළුවනිද? එහෙම පුළුවනි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා වූ මේ අනේ පිණිසිතුමා මූලික කොටගෙන අනේ පිණිසිතුමාගේ දානෙහි රසවත් බව අඩු වුණත් අර විපාක දෙන ස්වභාවය නැති බව පැහැදිලි කරමින් අදටත් ඒ දාන ආදී කටයුතු වලදී මනවින් කරන්න ඕන ආකාරය පැහැදිලි කරලා නැද්ද මේ දේශනාව තුළ? වත්මන් සමාජයේ බැලීමේදී ඇතැම් තැන්වල කිසිදු ශ්‍රද්ධාවක් නැතුව පංචශීල ප්‍රතිපත්තියක් නැතුව කම්පරදීමක් නැතුව තරංගයට අන් අය කරනවාට දඩින් බේරෙන්න සමාජයේ කරන නිසා කෙරෙන 7 දවස් 3 මාස පින්කම් ව්‍යාපාර බවට පත් කරන පින්කම් අපි දකිනවා. දැන් මේවා විපාක වාරිය ලබා දෙන්න ගියාපුවම කොහොමද හම්බ වෙන්නේ? න කියන වචනයට තමයි හිත නැමෙන්නේ නැහැ. බත්ත භෝගා චිත්තං නනමති. නැත්තම් නොනැමෙනවා. හම්බ වේවි. අසම්පූර්ණයි. මේ සමාජයේ එහෙමනම් අපට මේ ඉන්න අයට හොඳ පාඩමක් මේක තුළ උගන්වලා ඉන්නවා. කරන දෙයක් නැත්තම් මුළු හදවතින් කර්මඵල දානුන් කරනවාට නොව සදහැයෙන් නිරන්තරයෙන් ස්වකීය හස්තයෙන් සකසා මනාකොට කරන්න ඕන.
බලාපොරොත්තු වෙන්න එපා විපාක වාරේ. සසරේ වසන්න වෙනවා ති ලක්ෂණය අවබෝධ කරගෙන ස්කන්ධ උපාදාන ස්කන්ධය ස්කන්ධ පංචකේ බවට පත් කර ගන්න අතර. ඒ වසන්න වෙන්නේ මොදු විරලේ පොල්ලත බැලක වසලා එක කරන්න බෑ. මොඩු කුපන්තික ගේක ඉඳලා එක කරන්න බෑ. ප්‍රතිපහසු නැති දුගී දුප්පත් බැලක ඉඳලා එක කරන්නට බෑ. අර කිව්ව ආකාරයට මේවා මනවින් හැමෝගෙම සහයෝගය ලැබෙන විට කරන්න පුළුවන් වෙන්නේ. එනම් පින්වන්තක බවත් අවශ්‍යයි. දැන් පින්වන්ත ඇති ඔබ මතක තියාගන්න අලුතින් පින්වන්ත වෙන්න ලෑස්ති වෙන්න යන්න එපා. පින්වන්ත නැති අය දිහා බලලා අපි කොතරම් පින්වන්තද කියලා කල්පනා කරන්න. මේ සද්ධර්මය ඔබේ සවන්ට අසන්නට ලැබෙනවා නම් ඔබ පින්වන්තකමින් පිරිපුන් වෙලා ඉන්නේ. දැන් ඊළඟට ඔබට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය නම් ඒ ආනිසංස සඳහා ඒ පුණ්‍ය කර්මයන් කරන අතර අර ඉහත කී ප්‍රතිපත්ති පූජාවට යන එකයි. එවිට අර උන්වහන්සේ වදාළ මහත්ඵල වූ ආනිසංස තේරුම් ගන්න පුළුවන් වෙනවනේ ඒක. ඉහළම ගණේ ආනිසංසයන් හිමි කර ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මොහොතින් මොහොත අපට දැන් බැරි වුණොත් ඊළඟ මොහොතක අද වෙනොත් තව මොහොතක මේ මොහොතින් මොහොත ස්කන්ධ පංචකය හට ගන්න මොහොතේදී අනිත්‍ය සංඥා කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධ පංචකේ රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාර හෝ විඥාන මේ කිසිවක් අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දේ අනිත් දුක්ඛ අනාත්ම. එතකොට එතන තියෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. බලන්න මේ සූත්‍රයේ කොතරම් කුඩා වුණත් අන්තිමට නිවන් මඟ පැහැදිලි කරමින් නොවේදනිමා කරලා තිබෙන්නේ. එනිසායි මට කල්පනා වුණේ වේලාම සූත්‍රය තුල තිබෙනා වූ ධර්ම කරුණු ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙක යටතේ පැහැදිලි කරමින් ආමිෂ පූජාව කරනවා නම් මනවින් ඔබට විපාක ලබන්න පුළුවන් ආකාරයට කරන්න. ඔබට ඊට වඩා මහත්ඵල මහානිසංස අවශ්‍ය නම් මේ ස්කන්ධ පංචකයගේ ඉදීම මැරීම නිර්වුල්ව දැනගෙන මොහොතින් මොහොත ඒ කාරණේට යන්නත් පාර තියනවා කියන එක පෙන්වන්නයි. ඔබ ධර්ම ශ්‍රවණයකට මේ මඟ තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ අපි අර 16 එකේ සැපතට වඩා 16 15 සැපත සොයා යන මේ සමාජයේ සසරේ උමුලා උදුරු කර ගන්නා වූ පංචස්කන්ධයගේ අනිදුක්ඛ අනාත්මය නැමැති ධර්මතාවයේ වඩන ඉහළම ආනිසංස දෙන පූජාවටපත් වෙන අය වටපත් වෙමු. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ ප්‍රතිපත්තෙන් පුදන්නෝ පමණක් මා පුදති කියන වචනයට අර්ථයක් දෙන්න බලමු. ඒ තුළින් මේ සමාජයේ වර්තමානයේ සිදුවී යන ලෝභ දේශ මොහ මූලික කොටගත් වූ අපරාධයන් අවම කරන්නට බලමු. ඒ තුළින් දහම් දීපය කියන වචනයට සැබෑ අරුතක් දෙන්නට බලමු. ඒ ඔබ අප පෞද්ගලිකව කරගෙන යන්නේ නම් මේ බුදු ශාසනය බැබලීම සඳහා කරන්නා වූ මහත් උපකාරයක් බවට පත් වෙනවා. එසේ කර ගැනීමට ඔබ හැම දිනාටමත් ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් නිමා කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදහාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන් විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ